නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා පින්වත්නි පින්වත් මහත්තයා බුදුරජාණන් වහන්සේ මේ සසරේ ස්වභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. උන්වහන්සේ දේශනා කළ අපි ඉපදි මෙරි යන ගමනක ඉන්න අය වෙටි. මේ ඉපදි මෙරි යන ගමනේ අපි කර්මයේ දායාද කරගෙන ඉන්නේ. ඒකට කර්මයේ දායාද කරගෙන ඉපදි මෙරි යන ගමනේදී සසරේ පුරුද්ද කියන එක අපිට ගොඩාක් උපකාර වෙනවා. හොඳ පුරුද්දක් ඇති කරගත්තොත් අපේ යහපතට ඒක උපකාර වෙනවා. ඒ වගේම තමයි සසරේ නරක පුරුද්දක් ඇති කරගත්තොත් ඒක අයහපතට හේතු වෙනවා. ඒ නිසා අපේ ජීවිතයට යහපත් හොඳ පුරුදු කර ගැනීම කොච්චර දුෂ්කරව හරි මේ ජීවිතේ පුරුදු කරගත යුතුමයි. එහෙමයි ස්වාමීනි. මේකට හේතුව ගැන කියවෙන උතුම් දේශනාවක් අද අපි ඉගෙන ගන්න. ඇත්තට මේ දේශනාව කිව්වට කතාවක් තියෙන්නේ ධම්මපදේ. අපි දන්නා මහත්ය භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ කොටස් 9කට බෙදන්න පුළුවන් කියලා. ඒවට කියනවා නවාංග ශාස්ත්‍රීය ශාසනය. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අබ්බූත ධම්ම, වේදල්ල කියලා. එතකොට ගාථා කියන කොටසේට අයිති දේශනාවක් අපි ඉගෙන ගන්නෙ. ඒකට යම් අවස්ථාවලදී යම් සිද්ධියක් මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ ධර්මයේ හැටියට දේශනා කරන ගාථාවක්. ඒක දහම් පරයයකට දහම් කොටසක් හැටියට මේ ධර්මයේ ඇතුළත් වෙලා තියෙනවා. රහතන් වහන්සේලා ධර්ම සංගායනා කරනකොට ඒ සියලු දහම් කොටස් ඒකට සංගායනා කරලා අපි දන්නවා උන්වහන්සේලා දීර්ඝ කොටස් එකතු කරලා දීඝනිකාය කියලා වෙන් කරා. ඊට පස්සේ දිගත් නැති කෙටිත් නැති මධ්‍ය ප්‍රමාණ දේශනා එකතු කරලා මජ්ක්‍ධිම නිකාය කොටස. ඊට පස්සේ කොටස් හැටියට තියෙන එකතු කරලා සංයුක්ත නිකාය. එහෙමයි. ඊට පස්සේ අංක පිළිවෙලින් අංක 1 බැගින් 2 බැගින් 3 බැගින් කරුණු 2 3 4 5 ආදී වශයෙන් අංක අනුපිළිවෙලට එක් රැස් කළ අංගුත්තර නිකාය ඇතුවා. එහෙමයි සම්. ඊළඟට තවත් කුඩා දේශනා එකතු කළ කුද්දක නිකාය කියන ඒ නිකාය පිළියෙල කරා. එහෙමයි. එතකොට දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියන මේ නිකායවල පහ. එහෙමයි. මේ වගේ මේ කුද්දක නිකායට තමයි ගාථා කියන ශාස්ත්‍රීය ශාසනයේ ගොඩාක් වෙලාවට අයිති වෙලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒත් ධම්මපදේ කියන්නේ මේ අතර ගාථා අතර ගොඩාක්ම කියන්නේ ගාථා හැටියට දේශනා කරපු දේශනා ඇතුළත් කොටසක් ධම්මපදේ. මේ ධම්මපදේ බික්ඛු වර්ගයේ තියෙනවා එක ලස්සන කතාවක්. ඉතින් මම කල්පනා කරා මේ අපමාදේන සම්පාදේන දහම් පිළිසඳරේ ඒ කතාව මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දහම් කරුණ විස්තර කළ දෙන්න. අවසරයි ස්වාමීනි. එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරපු අමාදම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදයේ පොත් වහන්සේ මම හිතන්නේ ඇත්තට මේ විස්තරාර්ථ ධම්මපද පොත් වහන්සේලා සෑම ගෙදරකම තිබිය යුතුයි. එහෙමයි ස්වාමීනි. ඒ තරම් වටිනවා. හරි මිහිරි ඒ විස්තර ලොකු ස්වාමී පරිවර්තනය කරලා තියෙන විදිහට කතන්දර ඒ විස්තර කියවනකොට අපි ඒ තැනට යනවා මහත්තයා. එහෙමයි ස්වාමී. එතන ඉඳන් ඒ වෙච්ච සිද්ධියත් එක්ක තමයි මේ ධර්මයේ සම්පූර්ණ අපි දැන් මෙතන ඉඳන් ධර්ම කතා කරාට පොත කියවුවට අපි අතීතේ වෙච්ච සිද්ධියට අරගෙන ගිහිල්ලා තමයි අපිට ධර්මය ලබා දෙන්නේ. ඒක ඉතින් ගුරු දේවයන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කරපු පුදුම සහගත දෙයක්. එහෙමයි ස්වාමී. ඉතින් ගුරු දේවයන් වහන්සේ පරිවර්තනය කරලා තියෙන දේ මුල් කරගෙන මම විස්තර කරලා දෙන්නම්. පින්නතුනේ පින්වත් දරුවනේ සසරේ පින් රැස් කළ උදවිය තමන්ගේ පින් කිරීම නොයේක් අයුරින් රැස් කරනවා. දැන් සසරේ අපි පින් රැස් කරගන්නවනේ. ඒතර පිනට බුදුරජාණන් දේශනා කළා මා භික්ඛවේ පුඤ්ඤානම් බායි. පින්වත් මහණනි පිනට බය වෙන්න එපා. සුඛස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානි. පින කියලා කියන්නේ සැපයට කියන නමක් කියලා. භාග්‍යතුන දන් දීලා සිල් රැකලා භාවනා කරන නොයේ කයරින් පින් රැස් කරගන්න වර්ණනා කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ පින් රැස් කරගන්න කැමති කෙනා නොයේක දැන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරපු මේ ශ්‍රද්ධානාලිකා පවත්තන්න ආධාර උපකාරණ ධර්ම දානමේ පින
එහෙමයි ස්වාමීනි. එයාලා දැන් දන් දෙනවත් ඇති. සිල් රකින්නවත් ඇති. භාවනා කරනවත් ඇති. ඊට අමතරව තමන් උපයාගත් දෙයින් ධර්මප්‍රචාරය පිණිස කියලා තව දායකත්වයක් දරනවා. එහෙමයි ස්වාමීනි. අමතර පින් ඒවා. එහෙයි. එතකොට මේ විදිහට නොයෙක් අයරින් පින් රැස් කර ගන්නවා. බුද්ධ කාලයේ සවැත් නුවර එක්තරා බ්‍රාහ්මණෙක් හිටියා. සවැත් නුවර එක්තරා බ්‍රාහ්මණ කෙනෙක් හිටියා. එයා නිතර නිතර දන් දීපු කෙනෙක්. අඩිඩ කඩන් ලැබෙන වෙලාවට දන් දෙනවා. එයා මේ 5 ආකාරයකින් අග්‍ර දාණය දෙනවා කියලා දානයක් දීලා තියෙනවා. එයා ගොවියෙක් වෙන්නේ නැති සමහරෙක් නැත්නම් කුඹුරු යායක අයිතිකාරයෙක් වෙන්නේ නැති. එයා කුඹුරේ පැහී ඇති කාලෙට කෙත්තග්ග නමින් දානයක් දෙනවා කියලා. දැන් කුඹුරක් වැපුණාට පස්සේ කිර නැමිලා ඊට පස්සේ පැහැෙනවනේ මහත්තයා. කහ පාට ගොයම හැදලා පැහැෙන කාලෙනවා. ආන් ඒ කාලෙට දානයක් පූජා කරනවා. ඒකට කියන්නේ කෙත්තග්ග කියලා. ඊළඟට ගොයම් කපා ගැනීමට කලින් කලග්ග නමින් දාන දෙනවා. දැන් ගොයම් පැහැලා තිබ්බට පස්සේ කපන්න ඕනනේ. එහෙමයි ස්වාමීනි. ආන්ගේ ගොයම් කපන්න කලින් දානයක් පූජා කරනවා. ඒකට කියන්නේ කලග්ග කියලා. එහෙයි. ගොයම් කපා පාගා රැස් කරගත් විට තවත් දානයක් දෙනවා කියනවා. දැන් ගොයම් කපලා ඉවරලා ඔක්කොම එකතු කරාට පස්සේ ඒකට කියනවා කල භණ්ඩග්ග කියලා තවත් දානයක් දෙනවා කියලා කියනවා. 3යි එතකොට. ඊට පස්සේ අලුත් සහල් අලුත් සැලියක උයා එහි අග්‍ර කොටස දාන දෙනවා. ඒකට කියනවා කුම්භග්ග කියලා. එහෙමයි ස්වාමීනි. අලුත් හාල් අලුත් වළඳක් ගෙනල්ලා. ඒකේ උයලා ඒකේ අග්‍ර කොටස දාන දෙනවා. ඒකට කියනවා කුම්භග්ග කියලා. ඊළඟට ගොයම රකින්න කාලෙට පත්තග්ග නමින් දානකුත් දෙනවා කියලා කියනවා. එතකොට යා කුඹුර පැහැෙනකොට ගොයම් කපා ගන්න කලින් ගොයම් කපලා රැස් කරලා වී ටික ගත්තට පස්සේ දානයක් දෙනවා. ඒ වගේ අලුත් සහල් කරලා අලුත් මුට්ටියක වේලා දානි පූජා කරනවා. ඊළඟට කෙත රකින්න කාලෙට දානයක් දෙනවා කියනවා. මේ බ්‍රාහ්මණයා මෙසේ අග්‍රදාන 5ක් নিরතුරුවම දන් දෙන නිසා මෙයාට නමක් ඇදුණා පංච අග්ගදායක කියලා. එහෙමයි ස්වාමීනි. එයාගේ නම තමයි පංච අග්ගදායක. දායක කියන්නේ දන් දෙනවා. පංචාග්ග කියන්නේ 5 ආකාරයකින් අග්‍රදානේ දෙනවා කියන අදහසින්. ස්වාමීනි හරි අසිරිමත් මේ මිනිස්සු හුරු වෙලා තියෙන ක්‍රම නේද? ඒ කාලේ. දැන් බලන්න දැන් එයා නිකන් දාන දෙනවා. දැන් මං හිතන්නේ මේ අද මං හිතන දායකත්ව දරන්නේ පොළොන්නරු පැත්තේ පිරිසක්. එතකොට ඒක නිසා ගොවි මහත්තුරුන්ට ඒ විදිහට දැන් දානෙට අමතරව මේ ගොයම රකින්න කාලෙට මම විශේෂ දානයක් දෙනවා කියලා දානයක් දෙන්න පුළුවන් මහත්තයා. ගොයම් කපා ගන්න කලින් කියලා. මිනිස්සු හුරු කරගෙන ඉන්නවා. ඒ වගේ තමයි ව්‍යාපාරයක් කරන කෙනෙකුට උනත් යම් යම් කාලෙදි මම මෙහෙම දෙයක් කරනකොට දානයක් දෙනවා කියලා. රැකියාවක් කරන කෙනෙකුට උනත් එහෙම පුළුවන්කම තියෙනවා. ස්වාමීනි එතකොට කටයුත්ත පටන් ගත්ත දවසේ උදාහරණයක් විදිහට මෙතනදී නම් මේ සීසාන්න පටන් ගත්ත දවසේ ඉඳලා දානය පිළිබඳ විටින් විට එයා දානෙ පූජා කරනවා. පිනට තියෙන කැමැත්ත. එහෙමයි. මෙයා මේ විදිහට දාන දෙනකොට දැන් කවුරුත් මෙයාට කතා කරන්නේ පංචාග්ගදායක බ්‍රාහ්මණතුමා කියලා. එහෙමයි ස්වාමී. බලන්න තමන්ගේ කරන ක්‍රියාව අනුව නම හැදෙන හැටිනේ. එහෙයි. ඔව්. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් දැන් මෙයා ශ්‍රද්ධාවෙන් දම්පැන් පූජා කරන ගුණ යහපත් කෙනෙක්. අපේ භාග්‍යතුන් වහන්සේ හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියට සම්බන්ධ වෙනවා මහත්තයා. එහෙමයි ස්වාමී. කෙන් ධර්මය අවබෝධ කරගන්න පින තියෙන වාසනාව තියෙන පින මෝරපු කෙනෙක් ඉන්නවද කියලා. මිනිස්යන් අතර දෙවියන් අතර බඹුන් අතර ඉන්නවද කියලා උන්වහන්සේ බලනවා. එහෙන් බලනකොට අර සසරේ රැස් කරගත්ත පුණ්‍ය මහිම තියෙන කෙනා භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියට හසු වෙනවා. එහෙමයි ස්වාමී. එයා ඉන්නේ සොහොන් පිටියක නම් භාග්‍යතුන් වහන්සේ සොහොන් පිටියට වඩිනවා. එහෙයි. එයා ඉන්නේ කුඹුරක නම් භාග්‍යතුන් වහන්සේ කුඹුරට වඩිනවා. එයා ඉන්නේ මහා ඝන කැලෑක නම් එයා ඒ භාග්‍යතුන් වහන්සේ කැලේට වඩිනවා. එන රාජමාලිගාවේ නම් භාග්‍යතුන් වහන්සේ රාජමාලිගාවට වඩිනවා. එයා ඉන්නේ වීතියක නම් භාග්‍යතුන් වහන්සේ වීතිය ඉස්සරහට වඩිනවා. මහා කාරුණිකයි භාග්‍යතුන් වහන්සේ. ඉතින් එයා ඉන්නේ දිව්‍ය ලෝකේ නම් දෙවියන් අතර බ්‍රහ්ම ලෝකේ නම් බඹුන් අතර නැස් වඩිනවා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් මහා කරුණා සමාපත්තියට සමවැදී හිමිදිර උදෑසන ලෝ බලද්දී මේ බ්‍රාහ්මණයාත් බ්‍රාහ්මණ තුමියත් දැක්කා.
උන්වහන්සේ කරුණා සමාපත්තියෙන් බලනවා ලෝකෙ දිහා. බලනකොට එදා භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියට හසු වුණේ මේ බ්‍රාහ්මණ තමයි බ්‍රාහ්මණතුමිය. එහෙමයි ස්වාමීනි. දැන් එයාලා දන්නවද? එයාලා දන්නේ නැහැ. එයාලා දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දන්නවා මෙයාලට පිනක් තියෙනවා අනාගාමී වෙන්න. එහෙමයි. දැන් මහත් එතකොට මේ ජීවිතේ රැස් කරගත්ත පිනක් නෙවෙයි ඒක. එහෙයි. සසරේ රැස් කරගත්ත පිනක්. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ පිනත් එක්ක තමයි ඇවිල්ලා මේ ඉපදිලා ඉන්නේ. එහෙමයි. ඒ සාමාන්‍ය විදිහට එදිනදා කටයුතු කරමින් ඉන්නවා. එහෙමයි. දැන් ඒකයි මහත්තයා දැන් අපි තුල සසරේ පුරුදු කරපදී අපිට පේන්නේ නැහැ. ඒ ඔබතුමා පුරුදු කරේ මොනවාද? මම පුරුදු කරේ මොනවාද කියලා භාග්‍යතුන් වහන්සේ හිටියානම් එහෙමයි. ඔන්නහසට පේනවා. ස්වාමීනි හරිය පුදුමයි සසරේ රැස් කළ පින මේ විපාක පිණිස බලවත් කාරණාවක් ඔය සකස් වෙලා තියෙනවා. එහෙමයි සාර්. ඔව් හරි පුදුමයි මේ පුදුම ලස්සන විස්තරයක් මහත්මයා මේකේ තියෙන්නේ. එහෙමයි සාර්. මේ දෙන අනාගාමී වෙන්න පින තියෙනවා. එහෙම එතකොට මේ පින අතීතේ බුද්ධ ශාසනයක රැස් කරපු පිනක්. එහෙමයි සාර්. කාශ්‍යප බුදුරජාණන්සේ කාලේ රැස් කරගෙන තියෙන්නේ මේ පින. එහෙමයි සාර්. ඊට පස්සේ උන්වහන්සේ දැක්කා. දැකලා ඔන්න දැන් උදෑසන වුණා. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ නොවැඩ සවැත් නුවර වීතිවල පිණ්ඩපාතේ වඩින්න නැතුව කෙලින්ම අර බ්‍රාහ්මණතුමා ආහාර ගන්න වෙලාව බලලා බ්‍රාහ්මණතුමාගේ නිවසට වැඩියා. නිවසට වෙලා දැන් ගෙදර ඉස්සරහා වැඩ ඉන්නවා. ඒ වෙලාවේ දැන් අපි තුමුකු මහත්තයා දැන් ගෙදර තියනවා. ගෙදර ඇතුළේ දොර තියෙනවනේ. ඒ දොරෙන් දොර පැත්තට පිටුපාලා ගේ ඇතුළ දිශාවට මූණ හරවලා මේ බ්‍රාහ්මණතුමා ආහාර අනුභව කරනවා. බිරිඳ එයාට උවමනා කරන කලමනා ටික අරන් එනකොට එතකොට එයාගේ මුහුණට නිස්සහට නෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පේනවා මෙයාට ඉස්සරහා පැත්තට. ඉතින් ඒ වෙලාවේ අර බ්‍රාහ්මණතුමා පාරට පිටුපාලා ගේ ඇතුළට මුහුණ දාලා වාඩි වෙලා ආහාර ගනිමින් ඉන්නේ. ආහාරය අනුභව කරමින් ඉන්නවා. බ්‍රාහ්මණතුමිය අර බ්‍රාහ්මණයා ඉදිරියේ පාරට මුහුණලා හිටගෙන හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේව දොරකඩ ළඟට ඇවිල්ලා හිටගෙන ඉන්නවා මේ බ්‍රාහ්මණතුමිය දැක්කා. දැකලා එයාට මෙහෙම හිතෙනවා. චිකේ හරි වැඩේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩලා. ගෙදර හරි වෙන උයා පියාගත්ත දෙයක් නැහැ. අපේ බ්‍රාහ්මණතුමා පංච අග්‍රදානියේ දෙන කෙනෙක්. මෙයා දන් දෙන්න හරි ආස කෙනෙක්. එතන එනම් මේ නෝනගේ මසුරුකම තිබිලා තියෙනවා. දැන් බලන්න අනාගාමී වෙන්න එයාටත් පින තියෙනවා. මසුරුකම කියන එක මතු වෙලා ඇවිල්ලා. ඒක තමයි මේ ජීවිතයේ දෙයක්. ඉතින් ඊට පස්සේ මේ එයාට හිතෙනවා අපේ බ්‍රාහ්මණතුමා පංච අග්‍රදානියේ දෙන කෙනෙක්. අපේ බ්‍රාහ්මණතුමා බවත් ගෞතමයන් වහන්සේ දැක්කොත් දැන් ශ්‍රමණ බුදුරජාණන් වහන්සේ පින්නපාත වැළඳිනවා දැක්කොත් එහෙම තමන් අනුභව කරන දේ පවා දෙනවා. මෙයා කෑම නවත්තලා එහෙමම දානේ දේවි. එහෙම වුණොත් මට ආපහු යන්න වෙනවා. දැන් බලන්න හිතෙන දේවල්නේ හිතේ ප්‍රමාදය ඇති වෙන විදිහ නේද? ඒකනේ කියනවා මට ආපහු උයන්න වේවි. ඒක නිසා මේ මට නම් බෑ ආපහු යන්න. දැන් අද වගේ ගෑස් ලිපු වෙනව නෙමෙයිනේ. ඉතින් මට බෑ ආපහු යන්න. මං දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ කියලා එහෙම බිම් බලාගත්තා. දැන් බලන්න භාග්‍යවතුන් මහා කරුණාව හරි පුදුමයි මහත්තයා. මෙයා එහෙම ඉන්නකොට මෙයා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න පැත්තට පිටුපාලා නොදැක්කා වගේ හිටගත්තා. දැන් මෙයාත් ගිය ඇතුළ බලා හිටගත්තා. හිතුවා දැන් එහෙනම් මෙතනින් දානේ හම්බ වෙන්නේ නැති බව දැනගෙන බුදුරජාණන්සේ වඩී කියලා ඉවර වෙලා මෙයා ටික වෙලාවක් ඉඳලා දැන් එහෙනම් යන්නේ නැති කියලා මොකද කරේ මේ මම හොරේ බලන්න ඕනේ කියලා හිතාගෙන මොකද කරේ මේ මෙහෙම කළා හොරෙන් බැලුවා. එහෙමයි. එහෙම බලනකොට බුදුරජාණන් වැඩ ඉන්නවා. එහෙමයි සාම. තාම වැඩලා නැහැ. එතකොට දැන් කටින් යන්න කිව්වොත් එහෙම ඇහෙනවනේ. එහෙමයි සාම. ඇහෙන නිසා හොරෙන් මේ පැත්ත බලලා නිකන් අර අපි ඔළුවෙන් ඔළුවම කියලා කියන්නේ සංඥාවක් දෙනවා මෙතනින් යන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේත් ඔළුවේ මුත්තර දුන්නා යන්නේ කියලා.
මෙතුමිය හිතන් ඉදපු දෙයක් නෙමෙයි මේක. එහෙමයි ස්වාමී. මෙයාට එකපාරත් එතකොට ලොකු සාංශ මෙතන පරිවර්තනය කරලා තියෙනවා මහත්තයා හරි ලස්සනයි. එතකොට බුදුරජාණන් වහන්සේ යන්නේ නැහැ කියලා හිසින්ම පිළිතුරු දුන්නා. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ එහෙම යන්නේ නැහැ කියලා හිස සලා වදාරද්දී ඇයට මේ හිතාගත නොහැකි දෙයක් වුණා. ඊනකින්වත් ඉතින් එහෙම දෙයක් කියලා. එතකොට සිහිනකින්වත් නොසිතූ දෙයක් සිදු වුණේ. ඇයට එකපාරම මහඩින් hina ගියා කියන. ඒ බුදුරජාණන් පූජනීයයි. ඒක දෙවිවරු වඳිනවා බ්‍රහ්ම ගුණ දාන්නවා. දැන් මුණ ගැහිලා තියෙනවනේ. විතර දාන පූජා කරපු කෙනෙක් නෙමෙයි. එකපාරම භාග්‍යවතුන් වහන්සේ යන්නේ නැහැ කියලා ඔළුවෙන් සංඥා කරපුවාම මෙයාට hina ගියා. hina එසැනීම බුදුරජාණන් වහන්සේ බුදුරැස් මාලාවක් ඒ නිවස් තුනට විහිදුවා වදාලා. නාසික රස්මාලාව විහිදෙනවා. ඒ විහිදෙනකොට ඒ මේ රැස් මාලාව හිවම ගේ තුළට ගියා. එහෙම එතකොට මේ බ්‍රාහ්මණතුමා සිනහාඩත් මුළු මනින්ම නිවසම එකපාර ආලෝකමත් වීමත් දැකලා ඉවරලා හිස හරවලා පස්ස හැරිලා බැලුවා. එහෙන් බලනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මෙයාට පුදුම සතුටක් ඇති වෙලා නෝනට කෑ ගහන්න පටන් ගත්තා. ඈබොල තීමාව නැසුවා නේද කියලා ඇහුවා. උඹ මොකද්ද මේ කරපු අපරාධි කියලා කිව්වා. රාජපුත්‍රයන් වහන්සේ ගේ ඉදිරියේ වැඩම කරලා ඉද්දී උඹ මට යාන්තමකටවත් කිව්වේ නෑ නේද කියලා කිව්වා. උඹ මහා වරදක් නෙකලේ කියලා ඇයට දොස් නගනගාම තමන් අනුභව කරමින් ඉඳපු පිඟානත් ඇගෙන භාග්‍යවතුන් ළඟට දුවගෙන ගියා. ගිහිල්ලා මේ බ්‍රාහ්මණතුමා අනේ බවත් ගෞතමයන් වහන්සේ මට සමා වෙන්න. බවත් ගෞතමයන් මම පංච අග්‍ර දානෙ දීලා අනුභව කරන කෙනෙක්. ඉතින් බවත් ගෞතමයන් වහන්සේ මේ බත් පිඟානේ දෙකට බෙදලා මං භාගයක් අනුභව කරලා තියෙන්නේ. බත් පිඟානේ දැන් සාමාන්‍ය මහත් අපිට පවක් ගෙවල් වලින් හුරු කරන්නේ තනින් අලාගෙන කන්න නැතුව පිළිවෙලට කන්න ඕනේ කියලානේ. ඒ වගේ මෙයා කියන ස්වාමීනි මම මේ පිඟානේ කෑම කකා හිටියේ දෙකට බෙදලා මම භාගයක් අනුභව කරලා තියෙන්නේ. භාගයක් ඉතුරු වෙලා තියෙනවා. මගේ මේ බත් කොටස පිළිගන්නාසේක්ද කියලා ඇහුවා. දැන් බලන්න මහත්තයා මේ මිනිස්සුන්ට දැන් අපි නම් අපේ ගෙදරට ස්වාමීන් වහන්සේ නමක්වත් අඩමතනේ වැඩියොත් අපි කකා ඉන්න එක දෙන්න හිතේද අපිට? කරන්නේ නැහැ නේද? අපිට හිතෙන්නේ නැහැ. අපි හිතනවා දැන් මහත්තයා බිමට වැටිච්ච මලක් පූජා කරන්න අරගෙන විසි කරනවා ඒක. එහෙමයි ස්වාමී. මොනවා හරි පූජා කරන්න යනකොට සමහරට මේසෙට වැටුනොත් එහෙම ඒක ඉක්මනින්ම පිහ දාලා විසි කරනවා. ඒ දේශනාවේ සඳහන් වෙනවා දැන් බත් පූජා කරනකොට ආදී මේසෙට වැටුනොත් ඒක අරන් පාත්‍රයට දාගන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ මහත්තයා මෙයා කියන භාග්‍යතුන් මම භාගයක් අනුභව කරලා ඉවරයි. ඉතුරු භාගය තමයි තියෙන්නේ. මගේ මේ බත් කොටස පිළිගන්නාසේක්ද කියලා ඇහුවා. එහෙමයි. දාන දෙන්න තියෙන කැමැත්ත. දාන දෙන්න තියෙන කැමැති කෙනාට මහත්තයා අවසානට බත් කටක් නම් කන්නේ. ඒක බෙදා ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒක නොදී අනුභව කරන්නේ නැහැ කියලා භාග්‍යතුන් දේශනා කළා. අපි මේ පිරිසුදු කරන්න ඕනේ කීකි පිරිසුදු කරන්න ඕනේ. පිරිසුදුට දෙන්න ඕනේ. හැබැයි දෙන්න නැත්තම් තමන් කෑම කන එකෙන් චුට්ටක් හරි දෙන තරමට අපේ හිත දානෙට පුරුදු කරගන්න ඕනේ. එතකොට බුදුරජාණන්සේ දේශනා කරන බ්‍රාහ්මණය අනුන් දුන් දෙයින් යැපෙන ශ්‍රමණවරුන්ට අග්‍රදේත් සුදුසුයි. ශ්‍රමණවරු පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා කියන අනුන් දෙන අය දෙකකින් යැපෙන අයනේ. බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ හරි අසිරිමත් මහතුන් වහන්සේ නිකලෙස් බව. උන්වහන්සේට රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් තිබුණේ. 40000 ස්ත්‍රීන්ගෙන් විතරක් උපස්ථාන ලැබුවේ. ඊළඟට සාමාන්‍ය ගෙවල් වල දැසිදස්සන්ට මේ නිවුඩු හාලේ බතුයි කාඩි හොදී දෙනකොට සුද්ධෝදන රජතුමාගේ මාලිගාවේ සේවකයන්ට ඇල් හාලේ බතුයි මස් ව්‍යංජනයි දීලා තියෙනවා. කොච්චර රසවත් විදිහට ප්‍රණීත විදිහට ආහාර අනුභව කරපු උත්තමයෙක්ද? ඒ උත්තමයන් වහන්සේ නිකලෙස් තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා අනුන් දුන් දෙයකින් යැපෙන ශ්‍රමණවරු. බලන්න භාග්‍යවතුන් මන් තුන් ලෝකාගේ මහා බ්‍රහ්මයා මම සරණ ගියා. මේ තුන් ලෝකේම අග්‍ර මට ඔහම දෙයක් දීලා හරියනවද? එහෙමයි. මොකුත් නැහැ ස්වාමීනි. නිකලෙස් උන්වහන්සේ මම මගේ කියලා අල්ලගන්න දෙයක් නැතිකොට ජීවිතේ
එයාට සාමාන්‍ය ජීවිතයක්. එහෙමයි. කියනවා අනුන් දෙයින් දුන් දෙයින් යැපෙන ශ්‍රමණවරුන්ට අග්‍රදේත් සුදුසුයි. අඩක් අනුභව කළ දේත් සුදුසුයි. කොටින්ම අන්තිම බත් පිඩත් සුදුසුයි කියලා කියනවා. එහෙනම් දානයක් දෙනකොට එහෙමයි. අග්‍රදේ අපි දෙන්න ඕනේ ඒකත් සුදුසුයි. හැබැයි භාගයක් නම් තියෙන්නේ ඒකත් සුදුසුයි. කොටින්ම කියනවා නම් අන්තිම බත් කොටස නම් තියෙන්නේ. අන්තිම බත් පිඩ නම් තියෙන්නේ. ඒක තමන් කන එක නතර කරලා ඒක දෙන එක සුදුසුයි කියලා කියනවා. දාන දෙන්න කැමති තියෙන කෙනාට එහෙනම් හොද්දට හිතට අස්වැසිල්ලක්. එහෙමයි ස්වාමී. ඒයි දැන් සමහර අය දැන් දාන දෙන්න දැන් සාමාන්‍ය මහත්ය ගත්තොත් අපේ ලංකාවේ හැම ගමකම පන්සලක් බොහෝ දුරට තියෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ නමක් බොහෝ වෙලාවට වැඩ ඉන්නවා. ඒත් සමහර දුප්පත් අය ඉන්නවා. එහෙමයි. ඒ දාවේල හොයාගෙන කුලියක් මලියක් කරාගෙන දානයක් දෙන්න කිව්වොත් එයාලට අනේ අපිට නැහැ අපිට දෙන්න විදියක් නැහැ කියලා ඉන්නා මිසක්කා අර තමන් උපයාගත්ත දේ අඩුම මාසෙට වතාවක් දාන දෙන්න හිත නැමෙන්නේ නැහැ. දැන් දාන දෙන්න නැත්තම් මහත්ය තමන්ට නැති වෙන්න ඕනේ. තමන්ටත් කන්න නැත්තම් විතරයි දානයක් දෙන්න නැතුව යන්නේ. එහෙමයි. හැබැයි තමන්ට කන්න බත් කටක් හරි තියෙනවා නම් දානෙට කියලා ඒ බත් කටේ භාගයක් හරි තියෙනවා. එහෙමයි ස්වාමී. ආන්ගේ බත් කටේ භාගි ස්වාමීන් වහන්සේ නමක් නැත්තම් ගෙදර බුදු පිළිම වහන්සේ ළඟට පූජා කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ශ්‍රමණ ජීවිතයක් ගත කරන උත්තමයන්ට ශ්‍රමණවරුන්ට අග්‍රදේත් සුදුසුයි. භාගයක් අනුභව කරපු දේ සුදුසුයි. කොටින්ම අන්තිම බත් කටත් සුදුසුයි කියලා. ස්වාමීනි මට තියෙන්නේ අග්‍ර කොටසක් නෙමෙයි මට තියෙන භාගයක් අනුභව කරපු දේ නම් මං මේ භාග්‍යතුන් වහන්සේ උදෙසා පූජා කරනවා. මං කෙරෙහි අනුකම්පාව පිළිගන්නාසේක්වා කියලා පූජා කරන්න පුළුවන්. බත් කටනම් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මට තියෙන්නේ මෙච්චරයි. මම මේකින් කොටසක් වුණත් භාග්‍යතුන් වහන්සේට පූජා කරගෙන පව් සිද්ධ වෙන්නේ නැහැ මහත්තයා. දැන් ගොඩාක් අය ඔන්න දස්සිල් සමාදන් මට මේ ළඟදී කතා කරා එක දුවක්. එයා කිව්වා ස්වාමීන් වහන්සේ මං උදේ දස්සිල් සමාදන් වුණා. එතකොට මට කතා 10ට 10 මාට විතර මට පොඩි අපහසුවක් තියෙනවා මම මේ සිල් පවාරණය කළා. හැබැයි දැන් ආපහු සිල් සමාදන් වෙන්න හිතෙනවා. අනිත් අය දොස් කියනවා සිල් පවාරණය කරනවා ගන්නවා පවාරණය කරනවා ගන්නවා. ඕක හොඳ නෑ කියලා. මං කෝ එහෙම නෑ දුවත්. පුළුවන්කමක් තියෙනවා කියලා හිතලානේ සමාදන් වුනේ. හැබැයි අපහසුතාවයක් නිසා පවාරණය කළා. ආපහු පුළුවන් කියලා හිතෙනවනම් ආපහු සමාදන් වෙන්න. ඒක පව සිද්ධ වෙන එකක් නෙමෙයි. එහෙමයි ස්වාමී. ඉතින් ඒක නිසා මේ අපිට පොයේ දවසම කියලා වෙන් කරගන්න ඕනේ මහත්ය සීලයක් සමාදන් වෙන්න. එහෙමයි. ඊට කඩන් ලැබෙන මොහොතකදී එයා මොහොතකට හරි උසස් දෙයක් පුරුදු කරනවා කියලා හික්මිනවනම් ඒකයට ලොකු යහපතක් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ දානීය පූජා. එහෙනම් අපිට තියෙන මේ දුප්පත් පොසත් කියලා ભેදයක් නැතුව ඕනම කෙනෙකුට දම්පැන් පූජා කරන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීනි දැන් දුප්පත්කමෙන් අපි ඉන්නකොට සමහර වෙලාවට කුසගින්නේ අපි ඉන්නකොට අර අපිට ලැබෙන කුඩා හරි ආහාරයට ගොඩාක් තදින් බැඳෙන අවස්ථාවක් සමහර විට හිතේ උදා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් කොටසක් වෙන් කරලා භාග්‍යවතුන් වහන්සේට ඒක මං හිතන්නේ අපිට තියෙන වෙලාවට මහා ලොකු දානයක් දුන්නට වැඩිය එහෙමයි. අර බැරි දුෂ්කර අවස්ථාවේ දෙන චූටි දේ මහත්ඵල මහානිසංසයමයි. ඉතින් එහෙම කියපාම මේ බ්‍රාහ්මණ සමාට අදා ගන්න බැරි වුණා. ඇයි මේ රාජපුත්‍රෙක් රාජකුමාරයෙක් දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා අග්‍ර කොටස සුදුසුයි භාගයක් අනුභව කරපු දේ සුදුසුයි අන්තිම බත් කට සුදුසුයි කියලා. මට අදා ගන්න බැරි වුණා. ගොඩාක් සතුටටපත් වුණා ප්‍රීතියටපත් වුණා. අහෝ ආශ්චර්යයි. පොළොවේහි අධිපති රාජපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ. ඒ සක්විති රජ වෙන්න ඉඳපු උත්තමයෙක් නෙමෙයි. ඔබ වහන්සේ අනුභව කොට ඉතුරු ආහාරයෙන් මට වැඩක් නෑ නොකියා මෙසේ වදාරනවා. අනේ මට භාගයක් අනුභව කරපු එකෙන් දෙන්න එපා කියලා කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැත ඔබ වහන්සේ මට මේ විදිහට කියනවා මේ අග්‍ර කොටස සුදුසුයි භාගයක් අනුභව කරපු දේ සුදුසුයි අන්තිම බත් පිටත් සුදුසුයි කියලා ප්‍රීතියටපත් වෙලා යා දානේ පූජා කරගන්නවා. තමන් අනුභව කරපු එකේ භාගේ
බුදු භාග්‍යවතුන් වහන්සේට පූජා කළා. දැන් භාග්‍යවතුන් වහන්සේ දන්නවා මෙයාලට අනාගාමී වෙන්න ඇතුලේ පින තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දානි පූජා කරලා තමන්ගේ නිවසට වඩම්ම ගත්තා. භාග්‍යවතුන් වහන්සේ දානි වැළඳුවට පස්සේ මේ ප්‍රශ්නේ ඇහුවා. කොහොමද දානි වළඳ ලැබුණාට පස්සේ මේ බ්‍රාහ්මණතුමා අහනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට භික්ෂූන් කියලා කියනවා. භික්ෂුවක් වෙන්නේ කොපමණ කරුණු මතද කියලා ඇහුවා. ඔබ වහන්සේ ශ්‍රාවක පිරිසට භික්ෂු කියලා කියන භික්ෂුවක් වෙන්නේ කොපමණ කරුණු මතද කියලා ඇහුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ දෙන්නා තුල ධර්මාවබෝධයේ පිණිස පුණ්‍ය සංස්කාරය සකස් වී ඇති අයුරු විමසා බැලුවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ දෙනා නාගාමෙන්ද පින තියෙනවනේ. ඒ පින තියෙනවා ඒක දන්නවා භාග්‍යවතුන් වහන්සේ. දැන් ඒ පින සකස් වෙලා තියෙන්නේ කොයි වගේ දෙයක් මුල් වෙලාද කියලා උන්වහන්සේ විමසලා බැලුවා. එහෙමයි ස්වාමීනි. ඒකට කියන පුණ්‍ය සංස්කාරය කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒක විමසලා බලනකොට භාග්‍යවතුන් වහන්සේ දැන් මේ විනිවිද පේනවා ලස්සනට මෙයාලගේ ජීවිත හරහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ දෙන්නා නාම රූප ධර්මයන් පිළිබඳ හොඳින් ධර්මය අහලා ඇති බව දැක්කා. එහෙමයි ස්වාමීනි. ඒ අනුව විදර්ශනා වඩා ඇති බවක් දැක්කා. එහෙමයි. බලන්න මහත්තයා දැන් මෙයාලා දන්නෙත් නෑ යාලා කාශ්‍යප බුදුරජාණන් ශාසනයේ හිටියද කියලා. එහෙමයි. එතකොට මේ ජීවිතේ මේ දෙන්නම කාශ්‍යප බුදුරජාණන් කාලේ ඉඳලා දෙන්නම කාශ්‍යප බුදුරජාණන් කාලේ බණ අහලා එහෙමයි ස්වාමීනි. ඒ දෙන්නම සසර සැරිසරම යද්දී ස්වාම පුරුෂයා බිරිඳ හැටියට මේ ජීවිතේ මනුස්ස ලෝක ඉපදිලා. එහෙමයි. සවැත් නුවරම. එතකොට දැන් එයාලා දන්නේ නැහැ කිසි දෙයක්. එහෙමයි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ දැක්කා මෙයාලා කාශ්‍යප බුදුරජාණන්සේ කාලේ ගොඩාක් වැඩිපුර අහලා තියෙන්නේ මේ හොඳින් ධර්මය අහලා දැනගෙන තියෙන්නේ නාම රූප ගැන. එහෙමයි ස්වාමීනි. නාම රූප වෙන් කර කර විදර්ශනා වඩලා තියෙන බව දැක්කා. ඔවුන්ගේ අවබෝධයේ නැවත සිතින් මතුවී නුවණ මොහුකුරා යෑම පිණිස භාග්‍යවතුන් වහන්සේ ගාථාවක් දේශනා කළා. කොහොමද උන්වහන්සේ දේශනා කරනවා? සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමායිතං අසතාචන සෝචති සවේ බික්ඛූති උච්චති. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ විස්මිත හැකියාව. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැහැ මේ බ්‍රාහ්මණතුම අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. එහෙමයි ස්වාමීනි. දානේ පූජා කළා. අනාගාමී වෙන්න තියෙන පින දැක්කා. එතකොට මෙහෙම ප්‍රශ්නයක් අහයි කියලා භාග්‍යවතුන් වහන්සේ කලින් සැලසුම් කරගෙන ඉන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එයාගේ හිතේ ඇති වෙන අදහසක්. සාමාන්‍ය ප්‍රශ්නයක් ඇහුවේ. එහෙමයි. ඔබ වහන්සේගේ ශ්‍රාවක පිරිසට භික්ෂු කියලා කියනවා. මේ භික්ෂුවක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවක් වෙන්න කොහොමද කියන කාරණය. මෙයාලගේ සසරේ රැස් කරගත්තේ පුණ්‍යමහිමයක්. සසරේ පුරුදු කරපු දෙයට අදාළව අනාගාමී වීම පිණිස දේශනා කරන්න ඕන දේ ඔක්කොම ගැටි කරලා ඒ වෙලාවේ පද 4 ගාථාවක් දේශනා කළා. ස්වාමීනි එතකොට භාග්‍යවතුන් වහන්සේගේ වාසිතය මේ මොනතරම් පරිපූර්ණ අර්ථතර ශ්‍රේෂ්ඨයි. එහෙමයි ස්වාමීනි. ඒකයි සම්මා සම්බුද්ධ කියන්නේ. එහෙයි. සියල්ල ගැන ඒ කියන්නේ ඒ මොහොතේ මුන්නාසේ දේශනා කරනවා. සබ්බසෝ නාම රූපස්මි යස්ස නත්ති මමායිතං කියනවා මේ නාම රූප ගැන යම්කිසි කෙනෙකුට හැම ආකාරයෙන්ම නත්ති මමායිතං මම මගේ කියලා අදහසක් නැත්තම් අසතාචන සෝචති එයා ශෝකයටපත් වෙන්නේ නැති කෙනෙක් නම් සවේ බික්ඛූති උච්චති ආන් එයාට භික්ෂුව කියලා කියන්න වටන සම්පූර්ණ නිවන ගැන. පුදුම දේ කියන්නේ මේ පුණ්‍ය මහිමේ හැටි සසරේ රැස් කළ පිනේ වාසනාව උදා වෙන හැටි මේ දෙදෙනාම අතීතයේ බුදුසසුනක පිළිවෙත් පුරා තියෙනවා. තමා නොදැන සිටියත් සිත තුල නුවණ මෝරා තිබුණා. ඒ නුවණ දියුණු වී අවබෝධය ඇති වියන ආකාරයෙන් ධර්මය අහන්න ලැබුණා. ඔය ගාථාව ඇහුවා. ඒ බ්‍රාහ්මණ යුවල ඒ උපාසකතුමායි උපාසිකායි දෙන්නම මේ ගාථාව දේශනා කළ ඉවරනකොට අනාගාමී වුණා කියන්නේ. අනාගාමී වුණා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග මේ ඔක්කොම නැති වෙලා. දැන් කලින් මෙයාලා ලොකුවට ධර්මය අහපු නැති පිරිසක් මම හිතන්නේ. මේ ජීවිතේ.
හැබැයි කලින් ජීවිතේ බොහෝ කොට ධර්මය අහලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නාම රූප ගැන විස්තර කර කර ධර්ම දේශනා කරලා කාශ්‍යප බුද්ධ ශාසනයේ කවුරු හරි කල්යාණ මිත්‍ර ඇසුරකට යොමු වෙලා මියාලා. ඒ ගැඹුරු ධර්මය අහලා හැබැයි මේ ජීවිතේ සෝතාපන්න උනේ නැහැ, සකදාගාමී උනේ නැහැ, මොකුත් නැහැ මාර්ගඵල. සද්ධාව තියෙන්නේ නැති. ධර්මයේ අහලා පුරුදු කරගන්න නැති. මාර්ගඵලයක් ලැබුවේ නැහැ. හැබැයි ඒ ධර්මයේ අහපු එක අපත ගියේ නැහැ මහත්තයා. එයාලගේ ඇතුලේ ඒක තැන්පත්වලද පුණ්‍ය සංස්කාරේ. සතර අපායට වැටුන් නැතිව ඇති බොහෝ වෙලාවට. බලන්න ගානට අපි බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච යුගයේ සවැත් නුවර ඉපදිලා දැන් එයාලා සමාජයට අනාගාමී වෙන බ්‍රහ්ම ලෝකේ පිරිනිවන් පාලා. කොච්චර වාසනාවක්ද. ඒ නිසා දැන් අපි ඉන්නේ මේ ගෞතම බුද්ධ ශාසනේ. එයාලා කාශ්‍යප බුදුරජාන්සේ කාලේ ඒ ධර්මේ නාම රූප අහලා විදර්ශනා කළේ ගෞතම බුද්ධ ශාසනේ අනාගාමී වෙන්න මාර්ගඵල ලබන්න නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒ බුද්ධ ශාසනේ මාර්ගඵල ලබන්න. එතකොට හැබැයි ඒක ප්‍රතිඵල ලැබුණේ ගෞතම බුද්ධ ශාසනේ. දැන් අද බොහෝ දෙනෙක් මේ බුද්ධ ශාසනය අත්හැරලා අනාගතයට කල් දානවා. එක්ක මේක තේරෙන්නේ අමාරුයි කියලා දුෂ්කරයි කියලා අතහැර ගන්නවා. නැත්නම් අපි ඔච්චර කල් ගියා මෙච්චර කල් ගියා ඒක කිසි දෙයක් නැහැ කියලා බොරු ධානා මාර්ගඵල ලබා දෙනවා. හිස් ජීවිත පස්සේ දුවනවා. එහෙමයි ස්වාමී. ඒ කරලා මේ අධර්මය අහලා පව ගොඩක් රැස් කරගෙන තියෙන අවස්ථාවත් අහිමි වෙලා යනවා. ඉතින් මේ දෙන්න කලින් බුද්ධ ශාසනේ අහලා තියෙන්නේ නාම රූප ගැන. අපිට ඉගෙන ගන්නත් තියෙන නාම රූප ගැන. අපි මං හිතන්නේ අවස්ථා කීපයකදී කියලා දුන්නා. බුදුරජාණන් දේශනා කරනවා සබ්බසෝ නාම රූපස්මි යස්ස නත්ති මම ආයිතං. අපේ ජීවිතේ හැම දෙයක් ගැන මම මගේ ආත්මය කියලා හැඟීමක් තියෙනවානේ. එහෙමයි ස්වාමී. මේ මගේ ආත්මය කියලා හැඟීම අපිට තියෙන්නේ නිට්ටයයි ස්ථිරයි ආත්මයි කියන අදහසත් එක්ක. එහෙමයි ස්වාමී. ඒකට හැබැයි දැන් අපි ගත්තත් අපේ ජීවිතය කියන්නේ මහත්තයා ස්කන්ධ ධාතු ආයතන පටිසමුප්පාදයට විස්තර විමසන්න පුළුවන් දෙයක්. මේ කය ස්කන්ධ හැටියට ගත්තොත් තියෙන්නේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. ආයතන හැටියට ගත්තොත් තියෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. ධාතු හැටියට ගත්තොත් තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පටිච්චසමුප්පාද හැටියට ගත්තොත් තියෙන්නේ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දුම්නස් ඒ ටික. ඒකට හේතු ඉපදීම. දැන් මේ ජීවිතේ දැන් ඔන්න මම මේ පටිච්චසමුප්පාද හැටියට බලන හැටි කියලා දෙන්න. එහෙමයි. ඒකට දැන් මේ ජීවිතේ අපි ජරාවටපත් වීම තියෙනවා. ජරා මරණය කියන එක තියෙනවා අපිට. ශෝක තියෙනවා. වැළපීම් තියෙනවා. දුක් තියෙනවා. දුම්නස් තියෙනවා. දැන් මේ කය මුල් කරන මේ ජීවිතය මුල් කරන අපිට ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ටික තියෙනවනේ. මේකට හේතු ඉපදීම. දැන් ඉපදීමක් තිබුණා අපිට. ඔන්න ජීවිතේ දැන් කොටසක් තමයි. ඉතින් මේ ඉපදුනේ විපාක වෙනස කර්ම සකස් වෙන නිසා. අපේ ජීවිතේ භවයක භවයට හේතුන උපාදාන ඒකත් දැන් ජීවිතය තුළ තියෙනවා. උපාදාන වලට හේතු තණ්හාව. ඒකත් තියෙනවා ජීවිතය ගැන. ඊළඟට උපාදානට තණ්හාවට හේතුව විඳීම. ඒකත් තියෙනවා. විඳීමට හේතුව ස්පර්ශය. ඒකත් තියෙනවා. ස්පර්ශය හේතුව ඇස කන නාසය දිව කය මනස. ඒකත් තියෙනවා. ඇස කන නාසය දිව කය මනසට හේතුව නාම රූප. නාම රූපත් තියෙනවා. වේදනා සංඥා චේතන ස්පර්ශ මනසිකාර කියන නාමත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපත්. ඒකට නාම රූප වලට හේතුනේ විඥානය. ඒකත් තියෙනවා. විඥානයේ හේතුව කාය සංකාරය, වචී සංකාර, චිත්ත සංකාර. ඒකත් තියෙනවා. සංස්කාරයට හේතුව අවිද්‍යාව. අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥාන. එතන මේ ජීවිතේ පටිච්චසමුප්පාදයේ ක්‍රියාවලිය. ඒක බලන්න පුළුවන් ඒක විදිහකට. ඊළඟට මේ ධාතු හැටියට. දැන් මේ ජීවිතේ ධාතු හතරක් මහත්ය. හතරක් හැටියට හයක් හැටියටත් පුළුවන්. කෙස් ලොම් නියබුත් දස් සම්මස්නහර ආදී දේවල් පඨවි ධාතු.
පිතසෙම සැරවලේ ආදී දේවල් ආපෝ ධාතු. ඊට පස්සේ කන බොන දේවල් දිරවන ඇඟේ රස්නේ ගතිය මේ ඒ ආදී දේවල් තේජෝ ධාතු. මේ ආස්වාස ප්‍රස්වාස අංගමංගානුසාරී කුච්චිතිය වාත ආදී දේවල් වායෝ ධාතු. එහෙමයි ස්වාමී. ඉතින් ධාතු හැටියට පටිච්චසමුප්පාදේ තවත් මේකේ ආකාශ ධාතු විඥාන ධාතු කියලා තියෙනවා ජීවිතේ කොටස. තවත් කොටසක් තමයි ඇස. දැන් මේ ජීවිතේ දැන් ඇස් දෙක වෙන් කරන්න පුළුවන් මාත් ඇස. කන් දෙක වෙන් කරන්න පුළුවන් කන. නාසය වෙන් කරන්න පුළුවන් ආයතනයක් හැටියට. එතකොට නාසය මේ දිව වෙන් කරන්න පුළුවන් ආයතනයක් හැටියට. කය වෙන් කරන්න පුළුවන්. මනස වෙන් කරන්න පුළුවන්. ඒ වෙන් කළ බලනකොට ඇස කන නාසය දිව කය ආයතනයි. ඔය ආයතන හයෙන් තොර දෙයක් මේ ජීවිතය තුල නැහැ. ඊළඟට තවත් වෙන් කරන්න පුළුවන් රූප. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා තියෙන කන බොන විලීම් පිරිමැදීම් කරන පඨවි ධාතු. මේ රූප උපාදාන ස්කන්ධ. ඊළඟට වේදනා අපි විඳින සැප දුක් උපේක්ෂා විඳීම්. ඊළඟට හඳුනා ගැනීම. චේතනා විඥාන. ඒත් ස්කන්ධ ධාතු ආයතන පටිසමුපාද. ඉතින් මෙන්න මේ දේවල් ගැන දන්නේ නැති නිසා අපි මේ රූපයට වේදනාවට සංඥාවට සංස්කාරයට විඥාණයට ස්කන්ධ හැටියට ගත්තත් ඇස කන නාසය දිව කය මනස කියලා ආයතන හැටියට ගත්තත් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන හැටියට ධාතු හැටියට බැලුවත් අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදී කොයි විදිහට තිබ්බත් අපිට මේක ගැන හිතෙන්නේ මගේ ආත්මය කියලා. මේ රූපේ ගත්තොත් වේදනා සංඥා සංකාර ගැන මට තියෙන මගේ කියලා හැඟීමක්. එහෙමයි ස්වාමීනි. මම කියලා හැඟීමක් මගේ කියලා හැඟීමක්. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. එහෙමයි. බුදුරජාණන් දේශනා කරනවා සබ්බසෝ නාම රූපස්මි. මේ ස්කන්ධ ධාතු ආයතන පටිසමුපාදයට මේ බලපු දේ මහත්ය බලන එක ක්‍රමයක් තියෙන එක තමයි නාම රූපස්මින් හැටි. නාම රූප හැටියට ස්වාමීනි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මහත්ය දැන් අපි හිතමුකෝ මේ මග්ගක හිතන්නකෝ අවසරයි ස්වාමී. එතකොට මේකට අපි වීදුරුව කියලා කියනවා. මග්ගක කියලා කියනවා. ඉතින් මෙතන අපි මෙතන තියෙන නාම රූප ටිකක්. ඒ කියන්නේ දැන් මෙහෙම මග්ගකක් තියෙන මේක කොහේ හරි තිබ්බ පොළවේ තිබුණු මැටි ටිකක් නෙමෙයි. එහෙමයි ස්වාමී. ඒ මැටි අරගෙන ඒක පදම් කරලා ඒක රස්නෙකට යොමු කරලා ඒකට හැඩයක් දීලා තියෙනවා. එහෙමයි. එතකොට මේකේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ රූප. ඒ රූප කලාපය නේද? ඒ රූප තියෙනවා. ඊට පස්සේ දැන් මේකට අපි මග් එකක් හරි වීදුරුවක් හරි කියන ළමක් දීලා තියෙනවා. දැන් මේක මඩ ටිකක් හැටියට පස් ටිකක් හැටියට මැටි ටිකක් හැටියට දෙනවා අපිට මේ මග් එකක් කියලා කියනවාද? එහෙම කියන්න බෑ සාරා. එහෙම කියන්න බෑ. ඒ ටිකම අපි රත් කරලා පාට කරලා හැඩයක් හරි ගසලා තියෙනවා. එතකොට කලින් මැටි හැටියට තිබ්බදී දැන් මග් එකක් කියලා කියනවා. එහෙමයි සාරා. එතකොට මැටි හැටියට දෙනකොට මෙතන තිබේ පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙමයි. දැන් මග් එක කියලා අපි කතා කරනකොට තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙමයි සාරා. හැබැයි මැටි හැටියට තියෙනකොට අපිට ඇති වෙන විඳීම වෙනස් නේ. එහෙමයි ස්වාමීනි. හඳුනා ගැනීම වෙනස්. චේතනාව වෙනස්. ස්පර්ශය වෙනස්. මානසිකාරය වෙනස්. වෙනස්. දැන් මේ මග්ගික හැටියට මේක දකිනකොට අපිට විඳීමක්, හඳුනා ගැනීමක්, චේතනාවක්, ස්පර්ශයක්, මානසිකාරයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒත් මෙතන නාම රූප තමයි තියෙන්නේ නේ. එහෙමයි ස්වාමීනි. හැබැයි අපිට දැන් මේක මම පාවිච්චි කරන එකක් නම් මේක මගේ කියලා හැඟීමක් ඇති වෙන්නේ නැද්ද අපිට? ඇති වෙනවා ස්වාමීනි. මම කියලා හැඟීමක් මගේ කියලා හැඟීමක් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් ඇති වෙනවා. එහෙමයි. ඒත් මේ විදිහට තමයි දැන් අපි හිතුවොත් ඔබේ බිරිඳ ගැන මේ බිරිඳට උපමා කරොත් මේ මග් එක එහෙමයි ස්වාමීනි. තමන්ගේ බිරිඳ ගැන තමන්ට හිතන මේ මගේ කියලා. තමන්ගේ දරුවෝ ගැන, තමන්ගේ ස්වාම පුරුෂයා ගැන, තමන්ගේ ගෙවල් දරවල් ගැන, තමන්ගේ යාන වාහන ගැන ආධ්‍යාත්ම බාහිර මේ හැම දෙයක් ගැනම මගේ මගේ ආත්මය කියලා හැඟීමක් ඇති වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම නාම රූප. රූපයකට දීපු නාමයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් දේශනා කරනවා සබ්බසෝ නාම රූප සබ්බසෝ කියපහම හැම ආකාරයකින්ම නාම රූපස්මින් නාම රූපයන් ගැන එහෙමයි ස්වාමීනි. යස්ස යම් කිසි කෙනෙකුට නැති
නැත්තම් මම ආයිතං. මම මගේ කියලා හැඟීමක් නැත්තම්. එහෙමයි ස්වාමීනි. එතකොට අසතාචන සෝචති. එතකොට කිසි දෙයක් කෙරෙහි ශෝක වෙන්නේ නැහැ. එහෙමයි. දැන් හිතන්න මහත්තයා අපි දැන් මේ මග්ගික අපිට මෙතන බිමට වැටුනොත් එහෙම මේක කැඩෙනවනේ. එහෙමයි ස්වාමීනි. යම් දුකක් හට ගන්න පුළුවන් නේ. එහෙයි. ඒ නාම රූප වෙනස් වෙලා ගියා එතන. ඒකනේ දුක හට ගන්න හේතුවනේ. එහෙමයි ස්වාමීනි. ඒක ඇයි නාම රූප වෙනස් වෙන දුක හටගත්තේ? එක මගේ ආත්මය කියලා හැඟීමක් තිබුණා. ස්වාමීනි අර නාම කලාපයේ වේදනාව සංඥා සංකාර ඒවා මගේ වශයෙන් දැන් වෙනස් වෙනවනේ මම දැන් මෙහෙම තියෙනකොට ඇති වෙන විඳීම නෙමෙයි මේක වැටිලා බිඳුනට පස්සේ ඇති වෙන්නේ. විඳීම. හඳුනා ගැනීම. චේතනාව. ස්පර්ශය මනසිකාර. ඒවා වෙනස් වුනේ මොකද මේ රූපේ වෙනස් වුණා. වෙනස් වුණා කියන්නේ මේක කැඩුනා. බිඳුනා. එතකොට මේ විදිහට තමයි මහත්තයා අපි ගොඩාක් ආදරේ. අපි හිතමුකෝ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබේ බිරිඳට ගොඩාක් ආදරේ කියලා හිතන්න. එතකොට ඔබේ ස්වාමි පුරුෂයාට ගොඩාක් ආදරේ. ඔබේ දරුවන්ට ගොඩාක් ආදරේ කියලා හිතන්නකෝ. එහෙමයි ස්වාමී. එතන තියෙන්නේ නාම රූප. දැන් කොරෝනා වෛරස් පැතුරුණා. එතකොට ඒ නාම රූප වලට කියන්නේ ඒ කයේ COVID-19 ආසාදනය වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එතකොට ආසාදනය ඒක උස්සන්න වෙන්න පුළුවන්. ඒක මුල් කරගෙන මැරෙන්න පුළුවන්. නැත්තම් ඩෙන්ගු මඳුරෙක් මිදලා ඉවරලා ඒ රූපේ නැති වෙන්න පුළුවන්. එතකොට නාම රූප නේද වෙනස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්ම බාහිර කියලා වෙනසක් නැතුව සබ්බසෝ නාම රූපස්මි. හැම අයරින්ම නාම රූපයන් ගැන කියන්නේ අපි එහෙනම් දකින්න ඕනේ මහත්තයා මගේ බිරිඳ ගත්තක් තියෙන නාම රූප. එහෙමයි. ස්වාම පුරුෂයා ගත්ත තියෙන්නේත් නාම රූප. මම ගත්ත තියෙන්නේ නාම රූප. දරුවා කියලා ගත්තක් තියෙන නාම රූප. එහෙමයි. එතකොට මේ ගෙවල් දොරවල් කියලා ගත්තත් නාම රූප. සල්ලි මිල මුදල් කියලා ගත්තත් තියෙන නාම රූප. එහෙමයි ස්වාමී. දැන් නාම රූප හැටියට ගත්තොත් මහත්තයා අපි හිතමුකෝ හොඳ ලක්සරි අපි හිතමුකෝ හොඳ BMW කාර් එකක් කියලා. එහෙමයි. කාර් එකයි මේ මග් එකයි තියෙන්නේ. එහෙමයි. එතන කාර් එක කෝටියක් වටිනවා. මග් එක රුපියල් 250ක් වටිනවා. එහෙමයි. ඒකට දැන් කාර් එකට මොනවා හරි හානියක් වුණොත් අපි හිතමු කාර් එකයි මග් එකයි තියෙන එක්කෙනාටම අයිති දෙක තියෙනවා. එහෙමයි ස්වාමී. එතකොට මොනවා හරි අත වැදලා මග් එක වැටෙනවා අබිමට. ඒක කැඩෙනවා. ගාණක් නැහැ ඒක එච්චර. හැබැයි වෙන වාහනයක් ඇවිල්ලා අලුතෙන්ම ගෙනාපු අර ලක්සරි වාහනේ හැප්පිලා යනවා. හැප්පිලා චප්ප වෙලා ඒක යකඩ ගොඩක් වෙලා ගොඩ ගන්න බැරි. එතකොට මොකද වෙන්නේ? මේ ගොඩක් දුකටපත් වෙනවා. ගොඩක් දුකටපත් වෙනවා අර කාර් එක හැප්පිලා ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ. දැන් තමන් ජීවිත තමන්ට අනතුරක් නැහැ. පැත්තක නතර කළා මග් එකයි කාර් එකයි දෙක තිබ්බේ. එහෙමයි. එතකොට මග් එක වැටුණා මගේ කුඩ වුණා කියලා ගාණක් නැහැ යට. ඒ කාර් එක කැඩිච්ච එක ගැන. විශාල දුකක් තියෙනවා. හැබැයි දෙකේම තිබුණේ මොනවාද? නාම රූප. නාම රූපනේ තිබ්බේ. කාර් එකේ තිබුණේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපත් වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර. මග් එකේ තිබුණෙත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපත් ඉතින් වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන නාමත්. එහෙමයි. හැබැයි දැන් එකට තිබිලා කාර් එක ඇක්සිඩන්ට් වෙනකොට මග් එක කුඩු වුණා මග් එක ගැන කතාවක්වත් නැහැ. එහෙමයි ස්වාමී. කාර් එක ගැන ලොකුට කතාලා සෝ කරලා වැළපෙනවනේ. ඒකට හැබැයි සබ්බසෝ නාම රූපස්මි මේ කාර් එකයි මග් එකයි දෙකම නාම රූප හැටියට නම් දකින්නේ. එහෙමයි ස්වාමීනි. මේකේ තියෙන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ ඒකේ තියෙන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ. එතකොට මේ හැම දෙයක්ම අනිත්‍ය හැටියට දුක් හැටියට වෙනස් වෙන දේවල් හැටියට තමාගේ වශයෙන් පවත්වන්න බැරි දේවල් හැටියට යම් කිසි කෙනෙක් තොර දැකලා ඒ දේවල් ගැන මම කියලා මගේ කියලා හැඟීමක් නැත්තම් දැන් බලන්න මහත්තයා අපි හිතමුකෝ අපි කාර් එකේ යනවා. එහෙමයි ස්වාමී. අපි කාර් එකේ යනකොට ඒ වගේම කාර් එකක් ඇක්සිඩන්ට් වෙලා පාරේ මෙව වෙලා තියෙනවා. හැබැයි අපිට දුක හට ගන්නවද එතකොට? හටගන්නේ වෙන කෙනෙකුගේ එකක්. අපි ඒක බලලා ෆොටෝ එකකුත් ගාලා Facebook උත් දානවා ඒක. ඉක්මනට ඒක කරනවා Facebook දාන. අපේ එකට ඒක වුණොත් එහෙම තමයි දුකටපත් වෙන්නේ. දුක ඉතින් දෙකම එක කාර් එකනේ. එහෙමයි. එක කම්පැනි එක බෑන්ඩ් එක දාලා එකට නැවී ආපු දෙක. එහෙමයි ස්වාමී. එකක් එහෙම වෙනකොට දුක හට ගන්නවා. අනිත් එකක් වෙනකොට ඒක නිකන් සතුටක් විඳිනවා කියන්න බෑ අපි එතන. ඒක බල සමහරට ඒ ආස්වාදයක් විඳිනවා. එහෙමයි. ඒකට හැබැයි දෙකේම තියෙන නාම රූපනේ.
ඉතින් මේ නාම රූප ගැන අපිට මම මගේ කියලා හැඟීමක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ හැඟීම ඇති වෙන්නේ මේ දේ අනිත්‍යයි වෙනස් වෙන බව දන්නේ නැති නිසා. බුදුරජාණන් දේශනා කරනවා සබ්බසෝ නාම රූපස්මි යස්ස නත්ති මම ආයත. යම් කිසි කෙනෙකුට නාම රූප ගැන මම මගේ කියලා හැඟීමක් නැත්තම් මම මගේ කියලා හැඟීම නැති වෙන්න නම් එයා ඒ දේ අනිත්‍ය හැටියට දුක් හැටියට වෙනස් වෙන හැටියට නාම රූප හැටියට දකින්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් පඨවි ආපෝ පඨවි කියන්නේ පොළොවට පස් වෙනවා ආපෝ කියන්නේ ජලයේ දී වෙනවා තේජෝ උණුසුම වායුවෙන් හමාගෙන වේදනා ස්පර්ශයෙන් හටගත්ත සංඥාව ස්පර්ශයෙන් හටගත්ත චේතනා ස්පර්ශයෙන් හටගත්ත මනසිකාර ඊට පස්සේ ස්පර්ශය කියන්නේ කරුණු තුන එකතු වීම මනසිකාර මේ දේවල් අනිත්‍ය වෙලා යන හැටියට දැක්කොත් එහෙම ඒ කිසි දෙයක් ගැන මම මගේ ආත්මය කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒත් සබ්බසෝ නාම රූපස්මි යස්ස නත්ති මම ආයතන යම් කිසි කෙනෙකුට මේ නාම රූප ගැන මම මගේ ආත්මය කියලා අදහසක් නැත්නම් එයා එහෙම දකින්නේ නැත්නම් අසතාචනසොන් එයා කිසි දෙයක් ඉදිරියේ කම්පාවටපත් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ආන්ගේ කම්පාවටපත් නොවන කෙනාට භික්ෂුව කියලා කියන වටිනවා කියනවා. ඒකෙන් රහතන් වහන්සේලාට කිසි දෙයක් ඉදිරියේ ශෝක වැළපීම් ඇති වෙන්නේ නැහැ. ඒ නාම රූප හැටියට දකින්නේ. හටගෙන නැති වෙලා. ඉතින් මේ දේ කියපුවාම මේ දෙන්න අනාගාමී වුණා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකට උපකාරුනේ දැන් අපි මේක මම දැන් මේක කියනවා. මට මේ කතාව කියපුවම පුදුම සතුටක් ඇති වුණා. හැබැයි මට අවබෝධ වුණේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඇයි අවබෝධ වුනේ නැත්තේ? කලින් ජීවිතවල නාම රූප විදර්ශනා කරලා නැති නිසා. හැබැයි ඒකාන්ත වශයෙන් මම දන්නවා. දැන් මම මේ ධර්මයේ විදර්ශනා කරනවාද? බොහෝ පිරිසකට දැන් ඒක ගැන චුට්ටක් හරි කාරණයක් කියලා දුන්නා. සිත් පැහැදුවා. මේ පින තියනවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේ පින කවදාවත් මට දුක පිණිස හේතු වෙන්නේ නැහැ. එහෙම. මේ පින දැන් ඔබ ධර්මය ඇහුවා. ඔබ මේක විදර්ශනා කරොත් විමසුවොත් ওই පින කවදාවත් අපත යන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මේ පින දැන් මේ දෙන්නට හේතුනේ කාශ්‍යප බුදුරජාණන්සේ කාලේ විදර්ශනා කරපු පින. අපිට මේ පින උපකාර වෙනවා. එක්ක මේ බුද්ධ ශාසනය නැත්තම් මෛත්‍රී බුද්ධ ශාසනය. එහෙම නැතු පැතුමක් පැතුවා කියලා ලැබෙන දෙයක් නෙමෙයි මේක. එහෙමයි ස්වාමීනි. ලොකු සංස අවසානයේ කියන මේ ජීවිතේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයේ ඇසීමත් අනිත්‍යයි වශයෙන් මෙනෙහි කරමින් සිටියත් එයින් පාඩුවක් නම් සිදු වෙන්නේ නැහැ. මගේ මමයි යනුවේ සිතා ඒ නිසාම බොහෝ අකුසල රැස් කර ගන්නට වෙනවාට වඩා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් සිටොත් අඩි ගානේ සත්පුරුෂ ගුණ ධර්මයන් ටිකවත් දියුණු කරගන්න නොනැති කෙනෙකුට අවස්ථාව උදා වෙනවා කිව්වා. ඉතින් ඒ නිසා අපි කොච්චර නිට්ටයයි මම කියලා හිතන හිටියත් මේවා අනිත්‍යයි මම නොවේ වෙනස් වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය ස්වභාවය හොඳට තේරුම් අරගෙන අපිට සත්පුරුෂයන් හැටියට ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඒ පින ඒකාන්තයෙන්ම අපිට නොදුරු ජීවිතයකදී නොදුරු සසුනකදී දුකින් නිදහසින් උපකාර. ඉතින් ඒ නිසා අපි හැමදෙනාටමත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ හොඳට අහලා පුරුදු කරගෙන මේ ගෞතම බුදු සසුනේ ඊතා ඉක්මන් ජීවිතයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා.